ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් අහුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කළුබඩාරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සරස්තල. මාධ්‍යවේදියෙකු පැහැරගත් සිද්ධිය බොරුවක් බව හෙළිවේ. රාජිත සහ චතුරගෙනුත් ප්‍රශ්න කිරීමට පියවර. ගොතන ලද කතාවක් සහිතව ඊළඟට ගොස් තිබෙන්නේ චතුර සේනාරත්න යන අය විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට. රාජිත් සේනාරත්න මහතා ඔහු හමු වූ බවත් සඳහන් කර තිබෙනවා. පිටරට සිට පැමිණෙන අයට නිරෝධායන කාල සීමාව අඩු කෙරේ. සාද දැමූ නිලධාරීන්ට CIA අනාවරණයෙන් පසු වැඩ වරදි. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට තුන්වැනි වරටත් නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවට කරුණු දක්වයි. වෙනත් නාමයකින් මෙරටට ගෙන ආවේ කෙසෙල්වත්තේ දිනුකගේ මලසිරුරද තහවුරු කර ගැනීමට DNA පරීක්ෂණයක්. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට. මාධ්‍යවේදියෙකු පැහැරගත් බව කියන සිද්ධියක් පිළිබඳ ව්‍යාජ පැමිණිල්ලකට අදාළ විමර්ශනයක් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් හා ඔහුගේ පුත් චතුර සේනාරත්නගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ටාසය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ තිඹිරිගස්යායේ පිහිටි කාර්යාලය වෙත අද පස්වරුවේ ගොස් තිබුණා. අදාළ සාවද්‍ය පැමිණිල්ල ඉදිරිපත් කළ මාධ්‍යවේදියාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවසේ පුවත. කිසියම් පිරිසක් විසින් තමා පැහැරගෙන ගොස් අඩත්තේටම් සිදු කළ බව සඳහන් කරමින් සුජීව ගමගේ නම් 62 විරිදි පුද්ගලයෙකු පසුගිය 10 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබුණා. පසුව ඒ සම්බන්ධයෙන් ඔහු රෝහල් පොලිසියටද පැමිණිල්ලක් සිදු කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා මාධ්‍යවේදියෙකු බවයි. දඹදෙනිය උඩවැලවත්ත ප්‍රදේශයේ පදිංචි තමන් දිනපතා මීරිගම දක්වා පැමිණ එතැන් සිට දුම්රියෙන් කොළඹ බලා ගමන් කරන බව ඔහු සඳහන් කර තිබෙනවා. මාර්තු 10 වෙනිදා සුපුරුදු ලෙස රැකියාව සඳහා කොළඹ බලා යාමට මීරිගම දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ පුද්ගලයන් සිව් දෙනෙකු එක්ව තමා පැහැරගත් බවට සුජීව ගමගේ ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් බවයි පොලිසිය පැවසුවේ. පැහැර ගැනීමෙන් අනතුරුව විනාඩි 45කදී පමණ කිසියම් ස්ථානයකට රැගෙන ගොස් තමා සන්තකයේ ඇති මෙමරි කාඩ් පතක් ඉල්ලා සිටි බවත් අනතුරුව තමා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ආ බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. යළිත් තමාගේ මෙමරි කාඩ් පත ඉල්ලා සිටි අතර පසුව කිසියම් උපකරණයකින් තමාට පිලිස්සුම් තුවාල සිදු කර මුදාහැරි බවද පොලිසියට ලබා දුන් තොරතුරුවල සඳහන්. අදාළ තොරතුරු රෝහල් පොලිසිය විසින් මීරිගම පොලිස් ස්ථානයට සහ කොළඹ අපරාධ කොට්ටාසයට යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කර ඇත්තේ ඒ අනුවයි. මෙම සිදුවීම පිළිබඳ දේශපාලනඥයින්ද තොරතුරු පළ කර තිබූ අතර සමාජ මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍යවලද පුවත් පළ වී තිබුණා. අපේ පක්ෂයට සම්බන්ධ සියරට පුවත්පතේ මාධ්‍යවේදියෙක් වෙච්ච සුජීව ගමගේ මහත්මයාට පහර දීම සිදු කළා. මාධ්‍යවේදිකේ නිදහස ඉතා වැදගත්. පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම පැහැර ගැනීමේ සිදුවීම ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් බව අනාවරණ වූ බවයි. ඔහු දඹදෙනිය උඩවෙල වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී 9 වෙනි දින රාත්‍රී තමා විසින්ම මේසන් හැන්දකින් පුළුස්සාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ මේසන් හැන්ද. මොහු දින 6ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබලා තිනවා. මේ මාධ්‍යවේදියා පැහැර ගැනීම පිළිබඳව විවිධ විකල්ප ප්‍රවෘත්තිවල පළ වුණා. නමුත් අවසානයේදී ඔහු සම්පූර්ණයෙන්ම අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවට අනාවරණය වුණා. හවස 1:00 2 අතර කාලයේදී මාලිගා වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයන් මොහුව වාහනයෙන් බැස්ස වූ බවට සඳහන් වන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මොහු මීගමුව සිට දුම්රියකින් පැමිණ දෙමටකොඩ දුම්රිය ස්ථානයෙන් බසින CCTV දර්ශන සොයාගෙන තිබෙනවා. ඒ වගේම මොහු මෙසේ ගොතන ලද කතාවක් සහිතව ඊළඟට ගොස් තිබෙන්නේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න යන අය විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට. එම කාර්යාලයේ පැය 3:00කට ආසන්න කාලයක් මොහු ගත කර තිබෙනවා. ඒ වගේම එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න මහතා ඔහු හමු වූ බවත් සඳහන් කර තිබෙනවා.
ඉන්පසුව ඔහුව එතැනින් ජාතික රෝහලට ඇතුළත් කිරීමක් සිදු කළ බවට ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. මේ පුද්ගලයා දැනට අත්අඩංගුවට ගනු ලැබුවා මොහු අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විවිධ අංශවලට චෝදනා එල්ල කළමින් පුවත්පත් පළවී තිබුණා. රජයට චෝදනා එල්ල කරමින් පුවත් පළවී තිබුණා මාධ්‍යවේදියෙක් පැහැරගෙන යාම සම්බන්ධව. නමුත් ඒ සම්පූර්ණ අසත්‍යයක්. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් මේ අසත්‍ය පැමිණිල්ල මොහු යෙදුවේ කුමන හේතුවක් මතද මෙවැනි අසත්‍ය පැමිණිල්ලකින් ඔහු බලාපොරොත්තු වේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වනවා. ඒ වගේම මේ මගින් ජාතීන් අතර විසංවාදයේ ඒ වගේම විශේෂයෙන්ම මේ දිනවල ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්ථාවේදී මෙවැනි බොරු පැමිණිල්ලක් කිරීමට හේතුව පිළිබඳව නිරන්තරයෙන් සොයා බලනු ලබනවා. ඔහු විසින්ම පාපෝච්චාරණයක් මගින් මේ වන විට පිළිගෙන තිබෙනවා ඔහු අසත්‍ය පැමිණිල්ලක් යෙදූ බවට. පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් සහ චතුර සේනාරත්න හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිමිරිගස්සායේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයට අද පස්වරුවේ ගොස් තිබුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී පැවැත් වූ සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන්ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා. ස්වරූපය වෙනස් කරගත් පුද්ගලින් දෙදෙනෙකු එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි අතර මේ සම්බන්ධයෙන් පසුව සිදු කළ විමර්ශනවලින් හෙළිවුණේ එහිදී අනාවරණ කළ කරුණු සාවද්‍ය බවයි. මේ සම්බන්ධයෙන්ද නඩුවක් මේ වන විට විභාග වෙමින් පවතිනවා. දවසේ පුවත දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබුණද අද පස්වරුවේත් නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මගින් දැඩි දුෂ්කරතාවට පත් වුණා. මගින් චෝදනා කරන්නේ වසංගත තත්ත්වයක් පවතින මෙවැනි අවස්ථාවක වැඩවර්ජන සිදු කිරීම අනුවන ක්‍රියාවක් බවයි. දුම්රිය එන්ජින් රියදුරු සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. දුම්රිය අනතුරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේදී අලාභය කාර්ය මණ්ඩල වලින් අය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතු වී තිබුණා. අනතුරක් සිදු වුණාම ඒවා අලාභය සම්පූර්ණයෙන්ම දුම්රිය එන්ජින් රියදුරු සහ නියාමකවරුන් ඒ වගේම දුම්රිය මෙහෙයුම් කාර්ය මණ්ඩලය පිට පටවලා දුම්රිය බලධාරීන් ඇඟ හොත ගන්න හදනවා නම් ඒක වැරදි කාරණයක්. විශේෂයෙන් මේ අලාභය රුපියල් කෝටි ගණන් දසලක්ෂ ගණන් සුළු පිළිගැනීමක් වුණත් ඒකේ අලාභය ලක්ෂ 10ක් 15ක් වෙනවා. ඒ වගේම මේ වෙනකොට යම් සුළු අනතුරු වෙච්ච අයට විශ්‍රාම ගියාම ඔවුන්ට විශ්‍රාම වැටුප සකස් වෙලා නැහැ මේ විනය ක්‍රියාමාර්ග නිසා. වර්ජනය හේතුවෙන් අදුදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වීමෙන් මගින් දැඩි අපහසුතාවයට පත් වුණා. කියන්නේ නැතුව කරන ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න අපි ප්‍රාණය අපේට තියලා. මම නම් හිතුවේ නෑ මේ ආණ්ඩුවපත් වෙලාවත් මෙහෙම ස්ට්‍රයික් එකක් තියෙයි කියලා. කෝච්චිය බලපෑම් නැති බස් එකකට යන්න ඕනේ මේ ළමයි ඉස්කෝලේ යන්න බෑ. අද ඉතින් කොටුවෙන් ආරම්භ කරපු දුම්රිය නැහැ. ඒක නිසා මේ කරුණා කළා මේ පුළුවන් විදියට මේ තමන්ගේ ගමන් පහසුකම් සපය ගන්න. අදුදෑසන ධාවනය කෙරුණේ අත්‍යවශ්‍ය දුම්රිය ගමන්වාර 16ක් පමණයි. ඒ අනුව කොවිඩ් වසංගතයට පනවා තිබූ සෞඛ්‍ය නිර්දේශ අමතක කර දුම්රිය ගමන් කිරීමට මගීන්ට සිදු වුණා. මෙම වර්ජනයට සැඟවුණු හේතුවක් ද ඇති බව ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරනවා. විනය ක්‍රියාමාර්ග ගත්තාම මේ විනය ක්‍රියාමාර්ගකට මුහුණ දෙන්න ඕනේ. මේ දුම්රිය සාමාන්‍ය අධිකාරිය තනතුර සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ගැටලුකාරී තත්ත්වයක් තිබුණා. යාලා හිතාගෙන හිටපු කෙනාව යාලට ගේන්න බැරි නිසා ආයුධම්පත් කැන්දේ වට පස්සේ යාලා මේ වැඩවර්ජනය පටන් ගත්තා. මෙම ගැටලුව සම්බන්ධයෙන් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ එම අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී වෘත්තීය සමිති නියෝජිතින් එකඟ වී ඇත්තේ අද දහවල් 12ට සංකේත වැඩ වර්ජනය අවසන් කිරීමටයි. අපි තීන්දුවක් ගත්ත අපේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා. ඒ වගේ දඩ ගහපු ඒවා පිළිබඳව නැවත අධ්‍යයනයක් කළා ඒවා කොහොමද අපි වෙනස් කරන්න කියලා කරුණා. ඒ වගේම විනය පරීක්ෂණයක් කරනකොට ඒ මාර්ගවල තියෙන අඩුපාඩු පිළිබඳවත් ඒ පරීක්ෂණයේදී සැලකිල්ලට භාජනය කරන්න කියලා. අසර ගණනාවක් අමතිවරුන්ට කියලා අවබෝධ කරගන්න බැරි වෙච්ච කාරණා කීපයක් එතුමා ශනිකව අවබෝධ කරගෙන පිළිගන්න පුළුවන් විසඳුමක් ශනිකව ලබා දීලා කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍යම අපි ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව අද දවසේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි සම්පූර්ණයෙන්ම අත්හිටවනවා. නමුත් අද පස්වරු 4:30 වන විටත් සාමාන්‍ය පරිදි දුම්රිය දහවනය කරවීමට වෘත්තීය සමිති අසමත්ව තිබුණා. වර්ජනය අත්හිටවන කොහොමද දුම්රිය තියෙන්න බෑ. මකුණු කෑවත් ඉස්සයි. දරන දල්ලු නීති ගෙනල්ලා තමයි මේවා පාලනය කරන්න ඕනේ. 3:00 ඉඳන් මෙතනටලා ඉන්නවා. ඉතින් තාම ට්‍රේන් එකක් ආවේ නැහැ. හරියට කියන්නේ නැහැ විස්තරයක්. බස් එක යන්නවත් බෑ. දැන් ඉතින් ටිකට් ගත්ත එක දැන් කෝච්චියම යන්න බෑ ඉතින්. වෙන මිනිස්සු මාර කට්ටක් කන්නේ ඉතින් මුන්ට ඡන්දෙ දීලා වැඩක් නැහැ කතා කරලා. මම 12 ඉඳලා ඉන්නේ මාත්‍යා. මට නම් ගැටලුවක් නැහැ. මගේ මොන්ටරෝ එකයි ප්‍රාඩෝ එකයි එළියේ. මේ අහිංසක ජනතාව මොන රජයේද කවුද මේවට උත්තර දෙන්නේ? කෝච්චිය ඉතින් එන්න එපාන්නේ. ඇයි මේක හමුදාවට දීලා වෙලා මේක ඉවර කරන්න බැරි? මුන්ගේ ආඩම්බර බලන්න මොකටද?
විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළා. මේ අතර අද දිනේ නව ආසාදිතින් 302 දෙනෙකු වාර්තා වූ අතර කොවිඩ් ආසාදනයෙන් සිදු වූ තවත් මරණයක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගියා. විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාව අද නිකුත් වුණා. ඊට අනුව කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් මෙරටට පැමිණ පැය 24ක් තුළ කොවිඩ් පරීක්ෂාවක් සිදු කළ යුතුයි. කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු වීමෙන් පසු ඔවුන්ට නිවෙස් හෝ පුද්ගලික නිකේතන කරා යා හැකියි. ඔවුන් දින 7කින් යළිත් කොවිඩ් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. එන්නත් ලබා නොගත් හෝටල්වල නිරෝධායනය වන පුද්ගලයන් සඳහා පළමු දිනේ සහ 7 වෙනි දිනේ කොවිඩ් පරීක්ෂණ සිදු කළ යුතුයි. ආසාදිත නොවන බව තහවුරු වන අයට සතියකින් නිවෙස් බලා යා හැකියි. ඉතිරි දින 7 ඔවුන්ට නිවෙස් නිරෝධායනය අනිවාර්ය වනවා. කොවිඩ් මධ්‍යස්ථානවල නිරෝධායනය වන අය කොවිඩ් පරීක්ෂණ මගින් ආසාදිත නොවන බව තහවුරු වුවහොත් දසවැනි දිනේ ඔවුන්ට නිවෙස් බලා යා හැකියි. ඉතිරි දින 4 නිවෙස් නිරෝධායනය ඔවුන්ට අනිවාර්ය වනවා. මම හිතනවා මහජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පිළිපදමින් එම ලිහිල් කිරීම සියල්ලම භුක්ති විඳී කියලා නැති වුණොත් වෙන්නේ අපිට නැවත වරක් ආපහු සැරයක් මුල් තිබ්බ තත්ත්වෙටම නිරෝධායන නීති ආපහු සැරයක් ගේන සිද්ධ වෙනවා. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ පසුගිය ජනවාරි 29 වෙනිදා සිට ඊයේ පස්වරුව දක්වා කාලය තුල ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පුද්ගලයන් 8,64,449 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. මේ වෙන විට කොවිඩ් දෙවැනි රැල්ල සතුටුදායක මට්ටමකට පාලනය කරලා කියන එක සඳහන් කරන්න පුළුවන්. මේ කොවිඩ් තත්ත්වය තුළ shopping යෑම, බඩු භාණ්ඩ ගැනීමට යෑම, ඇඳුම් ආයිත්තම් ගැනීමට යෑම කියන එක සම්පූර්ණයෙන්ම අඩු කරන එක හොඳයි. අපි රජයට මේ වෙන විට සඳහන් කරලා තියෙනවා මේ සංචරණ සීමාවන් නැති කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් යොදන්න කියලා ජනතාව ඒක රාශී වෙන ස්ථානවලට. කොළඹ කියන එක මේ රෝගය තියෙන තාක්කල් අවදානම් කලාපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කොළඹට එන ජනතාව සීමා කිරීම ඉතාමත්ම වැදගත්. මේ අතර ලබන අප්‍රේල් මාසය වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිතව සංගීත සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නයි කලාකරුවන් පිරිසක් ඉල්ලා සිටියා. මේ කොරෝනා ව්‍යසනයත් එක්ක හැම ක්ෂේත්‍රයක්ම මේ අවුරුද්දක් පමණ කාලයක් අකර්මණීය වුණා. හැබැයි මේ එලිමහන් ප්‍රාසංගික කලාකරුවන්ට අවුරුදු 2ක් ඒකට මුහුණ දෙන්න වුණා. පාස්කු ප්‍රහාරයේ ඉඳලා ඔවුන්ට ඔවුන්ගේ රැකියාව කරගන්න හම්බුනේ නැහැ. සියලුම නිර්දේශයන්ට යටත්ව මානුෂිකව මේ ගැන හිතලා මේ අප්‍රේල් මාසේ මේ කලාකරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම තමයි ඇත්තටම අපි රජයෙන් ඉල්ලන්නේ. හැමදේම පටන් අරන් අපි විතරක් එතන නැවතිලා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ මිනිසුන්ට පිස්සුද මේ මෙහෙම තියේදී මේ මියුසිකල් ෂෝ කරන්න කතා කරන්නේ නැහැ. අපි කියන්නේ මේ හැම දෙයකටම ක්‍රමවේදයක් තියෙනවා. සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව අපිට මේ වැඩ කටයුතු කරන්න ලබා දෙන්න කියලා කියනවා. ඒවා අපි මානසික වැටිලා අපිට දැන් මේ වෙද්දි ගීතත් අමතක වෙන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ සඳහා සාකච්ඡාවක් ගරු අමාත්‍යමාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳහා පැවැත්වෙනවා. සාකච්ඡාවෙන් පසුව අපිට මෙම සෞඛ්‍ය පුරුදු පිළිපදමින් අපිට ලබා දිය හැකි පහසුකම් ඔවුන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි උත්සව සමයේදී සතොස සහ සමුපකාර හරහා රුපියල් 97කට සහල් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ චෝදනා කරන්නේ රජයේ සහල් මිල ඉහළ යාමට ඉඩ හැර සහල් ආනයනය හරහා වංචාවක් සිදු කිරීමට සූදානම් වන බවයි. මේ අද වෙළඳ පොලෙන් ඇසුණු සහල් මිල ගණන් 100ට අඩුවේ මොකුත්ම නැහැ. රතු කැකුලේ සුදු කැකුලේ 110යි සම්බා 140. පාර්ලිමේන්තුවට විකුණන්න බෑ. 100ට වැඩින් තමයි තියෙන්නේ ඔක්කොම. ඊරි සම්බ 170ක් වෙනවා. 100ට අඩුවේ රතුවල් විතරයි තියෙන්නේ 98යි. මොනවද ගත්තේ? සුදු සම්බා. කීයද? 130යි. 100ට අඩුවේ මොකුත් නැහැ. දෙයියන්ගේ හාල් තමයි දැන් මිනිසුන්ට කැවිලා තියෙන්නේ. වවුනියාවේ පැවති රැස්වීමකින් අනතුරුව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහල් මිල සම්බන්ධයෙන් අදහස් පළ කළා. හාල් හිඟියක් තියෙන්න බෑ. මේක මූල්කාරෝ ටිකෙක් කවුලා හාල් හංගනවා. ඒක තමයි ඇත්ත කතාව. මොනවා වුණත් අලුත් අවුරුද්දේ ඉඳලා අපි සම්පකාර සහ සතොසාරා 97ට හාල් දෙනවා. රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කිව්වා පිට රටින් හාල් ගේන්න කටයුතු කරන්න සූදානමක් තියෙනවා කියලා. අතිරික්තයක් තියෙනවා නම් මොකද පිට රටින් ගේන්න සූදානම? වැඩි මිලට වී අරගෙන මෝල් හිමියන් හාල් වැඩියෙන් විකුණනවා නම් අපිට පිට රටින් ගෙනෙන්න හරි අපිට සිද්ධ වෙනවා පාරිභෝගිකයට දෙන්න. වී මිල අපි අඩු කරන්නේ නැහැ. මේක එක්තරා විදියක ට්‍රිනාට්‍යයක් වාගේ. හාල් ගිනි ගණන් යනකොට තමයි මැති ඇමතුරුන්ට පිට රටින් කුණු හාල් ගොඩක් මෙහාට ගෙනල්ලා ගොඩ පාන්න පුළුවන් වෙන්නේ.
අන්න ඒක ඇතුලේ ඒගොල්ලෝ කොමිස් ගහනවා 2016 දෙසැම්බර් 30 ඉදිරිපත් කරපු විගණන වාර්තාව. ඒ පහුගිය අවුරුද්දේ හාල් පිටරටින් ගෙනල්ලා හොරකම් කරලා තියෙනවා, රටට පාඩු කරලා තියෙනවා රුපියල් කෝටි 1515යි ලක්ෂ 76ක්. සීනි බදු වංචාවටත් වඩා වැඩි, මහ බැංකු බැඳුම් කර වංචාවටත් වඩා වැඩි එක අවුරුද්දක හාල් ගෙනල්ලා ගහපු ගැහිල්ල. වී මිල වැඩි වෙලා තියෙන්නේ ආණ්ඩුව මිල වැඩි කරලවත් පුජ්‍යලික ව්‍යාපාරිකයා වී මිල වැඩි කරලවත් නෙමෙයි. කන්නයට අදාළ නිෂ්පාදනයේ බිඳ වැටුණා 140කින් 50කින්. නිෂ්පාදනයේ බිඳ වැටුණාම වෙළඳපොළට සැපයුම අඩු වෙලා තියෙනවා 140කින්. 140කින් සැපයුම අඩු වුණාම ඉල්ලුම වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. ඕක ඉල්ලුම් සැපයුම් මිල න්‍යාය. ඕක ආයේ අලුත් දෙයක් නෙමෙයි. ඒ අස්සන්න අඩු උනේ ගොවියගේ වැරදක් නෙමෙයි. ඕගොල්ලෝ දෙසැම්බර් සහ ජනවාරි මාසවල පූදින්න වතුර දුන්නාම ඒ අනතුර ගොවියා මුහුණ දෙනවා. මේ අතර වත්මන් ආර්ථික හා වෙළඳපොළ තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී සහල් පොල් කිරිපිටි ධාන්‍ය එළවලු සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයන්ට සහන සැලසීම පිළිබඳ අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇති සහල් මෙට්‍රික් ටොන් 3000කට ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී රේගුව අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රිය මහතාට උපදෙස් ලබා දුන්නා. වී අලවි මණ්ඩලයේ සතු සහල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීම සහ තවත් සහල් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමටද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. රට තුළ සහල් හිඟයක් නොමැති බවත් මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බවත් සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා අවුරුදු සමයේ එළවලු මිල ගණන්ද පහළ යනු ඇති බවට විශ්වාසය පළ කළා. බදු අඩු කිරීම තුළින් සීනි ආනයනකරුවන්ට විශාල ලාභයක් ඉපැයීමට ඉඩ ලබා දී ඇත්තේ ඉන් කොමිස් ලබා ගැනීමේ අරමුණින් බවට සමගි ජනබලවේගේ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව සිදු කළේ සිදුව ඇතැයි පැවසෙන සීනි බදු වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. රුපියල් 50ක්ව පැවති සීනි ආනයනික බද්ද 25ක් දක්වා අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක බදු අහිමිවීමක් සිදු ඇති බවට පසුගියදා ප්‍රකාශ වූ අතර සමගි ජනබලවේගේ මන්ත්‍රීවරුන් අද මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සීනි රුපියල් 50 ඉඳලා 725ට අඩු කරා බද්ද. අනිත් පැත්තෙන් රුපියල් 85යි කියලා උපරිම සිල්ලර මිල ගැසට් එකක් ගැහුවා. ගැසට් දෙකක් තියෙනවා. රජයේ ප්‍රතිපත්තිය උනේ සීනි බද්ද වැඩි කරන්න. ඒක තමයි ජනතාවට සෞභාග්‍ය දැක්ම හරහා කිව්වේ. එතකොට ජූලි මාසේ වැඩි කරපු බද්ද සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා ඔක්තෝබර් මාසේ මේ පොයවල් 3කින් වෙනස් වුණා. ඉතින් රජය කියනවා නම් රජයේ ප්‍රතිපත්තිය තමයි ජනතාවට සහනයක් දෙන එක. එහෙමනම් අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. රජය කියනවා වංචාවක් වෙලා නැහැ. බදු අහිමිවීමක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ආණ්ඩුවට ආවෙත් නැත්නම් ජනතාවට ගියෙත් නැත්නම් කොහොමද බිලියන 15.9. ඒ ජවාරම්කරුවෝ ගෙනාපු සීනි ටික නැව් වලින් බා ගන්නකම් බදු අඩු කරලා තිබ්බා. ඊට පස්සේ ආයි සාමාන්‍ය තත්ත්වයට ගියා. මේ ජවාරම්කරුවන්ට මේ විශාල ලාභයක් ලබා දුන්න රජය හිතාමතාම මේ ලාභය ලබා දුන්නේ නිකන් නෙවෙයි. රජයට දේශපාලන වැඩ කටයුතු වලට ආධාර කරන ජවාරම්කරුවන් ඒගොල්ලෝගෙන් අනිවාර්යයෙන්ම විශාල කොමිස් මුදල් හම්බ වෙනවා. ඒ විශාල කොමිස් මුදල් බලාපොරොත්තු කරපු වැඩක් හැටියට මේක දකින්නේ. සතොස රුපියල් 120ට 127කට වගේ මුදලකට අරගෙන රුපියල් 85ට වික්කා. එතකොට මේ රටට මේ රටේ ජනතාවට එක පැත්තකින් බදු ආදායමත් අඩු වුණා, අනිත් පැත්තෙන් සතොසට පාඩු ලබනවා කියන්නේ මහා භාණ්ඩාගාරයට පාඩු ලබනවා. ඒ කියන්නේ රටේ ජනතාවට පාඩු ලබනවා කියන්නේ. මේ හොරකම නිසා මේ රටේ ජනතාවට දෙපැත්තකින් පාඩු විඳින්න සිදු වුණා. රාජකාරී වේලාව තුළ මත්පැන් සාදයක් පැවැත් වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. හිරු CIA හරහා සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවකින් අයථා ලෙස වැඩි මුදල් ඉල්ලා සිටීමේ පුද්ගලයෙකු සොයා හිරු CIA එම ප්‍රදේශයට ළඟා වුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ අනුරාධපුර කාර්යාලයේ විගණන කටයුතු කිරීම සඳහා කොළඹින් පැමිණි එම දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ට හෝටලයක් වෙන් කර අනුරාධපුර සහකාර මෝටර් රථ කොමසාරිස්වරයා විසින් මත්පැන් සාදයක් පවත්වන බවයි.
අනුරාධපුර ජයන්ති මාවත ප්‍රදේශයේ අවන්හලක් තුළ එම මත්පැන් සාදය සංවිධානය කර තිබූ අතර හිරු CIA කණ්ඩායම එහි පැමිණ ඇති බව දැනගත් නිලධාරීන් කලබලයට පත් වී සාදය නවතා දමා ඉතිරිව තිබූ මත්පැන් ඔවුන් පැමිණි රථයට යළි රැගෙන ආවේ මෙලෙසින්. පසුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට දුරකථන ඇමතුමක් ලබා දුන් අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තමන් කළ වරද සාධාරණීකරණය කිරීමට මෙලෙස උත්සාහ ගත්තා. අපිට දන්නවනේ මේ ආණ්ඩුවේ රාජකාරී රැස්වීම වලත් සමාගලාට මේ වැඩේ කරනවනේ. ඒ කියන්නේ බොනවා. ආණ්ඩුවේ රැස්වීම වලත් කියන්නේ බොනවා. ඔව් සමාග මේ මොන තරම් අපි මේ රාජ්‍ය සේවය අද පිළිගන්නේ. මීඩියා වලට තියෙන වල්කීම් අනුව යාලා දෙයක් කරයි. මේකේ තොරතුරු ආවොත් මම ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. කරමු සර් ඒක හොඳයි. එහිදී මත්පැන් සාදයට එක් වූ නිලධාරියෙකු හිරු CIA කණ්ඩායමට මෙලෙස අභියෝග කළා. රයිට් ඉන්වෙස්ටිගේෂන් එකට ඕකේ. රයිට් ඔබතුමා කවුද එතකොට? මම ඇවිල්ලා ඔෆිස් එකට බලා ගන්නවා කවුද කියලා. ඔව්. හරි. ඔබතුමාලා කියන්නේ එතකොට දවල් රාජකාරී වෙලාවේ බිව්වාම ප්‍රශ්නයක් නැහැ කියලා. ආණ්ඩුවේ වාහන වල ගිහිල්ලා අරක්කු ගන්නත් පුළුවන්. ආණ්ඩුවේ වාහනත් කියලා හොයනවා. විකණන කටයුතු සඳහා නිලධාරීන් කොළඹ කාර්යාලයේ සිට පැමිණි වාහනය වන්නේ WP NB 14.7 දරන රථයයි. මෙම රථය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකොන් මහතාගෙන් අප විමසා සිටියා. ටීම් එකේ වුවේ මේ ඔබතුමාලගේ වාහනවලනේ. ඒ කියන්නේ හරිම්බීගේ වාහනවලනේ. අර පෙන්නුවා අපේ වෑන් එක. ඔයා නම්බර එක කියලා පෙන්නන්නේ අපේ වෑන් එක. ආණ්ඩුවේ වාහනවල පැමිණ නැති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට දැන් කීමට ඇත්තේ කුමක්ද? මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා කිල්නොච්චියේ අද පැවති උත්සවයකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. අනුරාධපුර RMV එකේ හිරු CIA එකේ අපි වැඩසටහන දැක්කා. කොමසාරිස්තුමාත් මාත් එක්ක කිලිනොච්චිය ඇවිල්ලා ඉන්නේ. එතුමා දැන් මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා වහාම එතන ඉන්න ඇසිස්ටන්ට් කමිෂනර් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඒ නිලධාරියා අපි මාරු කරලා යවලා තියෙනවා කොළඹ ප්‍රධාන කාර්යාලයට. ඒ වගේම එතනින් අපි පරීක්ෂණයක් ආරම්භ කරනවා. අනුරාධපුරයේ ස්ථානභාර නිලධාරියාට විරුද්ධව සහ විගණන අංශයේ ගිය නිලධාරීන්ගේ ඒ ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරි සතියේ පරීක්ෂණයක් ආරම්භ කරනවා. 10 ඒ කියන්නේ ලයිෆ් බෝයි අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වන වෛරස් ඇතුළු විෂ පිෂවලට එරෙහිව සටන් කරනවා කියලා. පෞද්ගලික ඉඩම්වල ඇති වනාන්තර කොටස් පවා ඒවායේ හිමිකරුවන්ට රෙසි පරිදි හෙළිපෙහෙළි කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බව පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා. සිංහරාජ රක්ෂිත සීමාවට අයත් හඳපාන් ඇල්ල බෝධියතැන්න ප්‍රදේශයේ සිදු කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළා. මෙරට වටිනාම ස්වාභාවික සම්පත් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා සිංහරාජ ලෝක උරුමයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ පසුගිය කාලය පුරාම වාර්තා වුණා. ඒ අතරින් සිංහරාජයේ හඳපානැල්ල බෝධියතැන්න අලිමංකඩ ආශ්‍රිත අක්කර 8ක භූමියක පරිසරය වනසමින් සිදු කෙරෙන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව තිබෙන්නේ දැඩි කතාබහක්. වනාලි ගැවසෙන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එම භූමිය හරස් වන ආකාරයට කම්බි වැටක්ද ඉදිකර ඇත්තේ මෙලෙසින්. කෙසේ වෙතත් කලවාන ප්‍රාදේශීය සභා සභාපති චන්දන ඉන්ද්‍රප්‍රිය මහතා පැවසුවේ පෞද්ගලික ඉඩමක මෙම ඉදිකිරීම් සිදුවන බවයි. පෞද්ගලික ඉඩම වනාන්තරයක් තිබුණා කියලා තවන්ට රිසි පරිදි කටයුතු කිරීමට නීතියෙන් අවකාශයක් ලැබිලා නැහැ. ඒ වනාන්තර තියෙන ප්‍රදේශයේ අනුවට සහ ඒ වනාන්තරවල ප්‍රමාණයේ හැටියට ඒවා කැපීම සඳහා යම් යම් අවසරයන් රජයෙන් ලබාගත යුතු වෙනවා. පාංශු සංරක්ෂණ කලාපයක් වගේ සංවේදී කලාපයක් තුල තියෙනවා නම් ඒ වනාන්තර ප්‍රමාණය නොසලකා ඒ සඳහා පාරිසරික අනුමැතියක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ මතභේදයට තුඩු දී ඇති භූමිය පසුගිය ජනවාරි මාසයේ දක්නට ලැබුණු ආකාරයයි. ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම ඉඩම ඔස්සේ ස්වාභාවික ඇලමාර්ගයක්ද වැටී තිබෙනවා. මෙලෙස ගලා බසින්නේ සිංහරාජ රක්ෂිතයේ පිහිටි හඳපාන් ඇල්ලේ ජලයයි. මෙම ජලය පහළ ගම්මාන රසක ජනතාව පරම්පරා ගණනාවක සිට දෛනික අවශ්‍යතා සඳහා යොදා ගත්තා. නමුත් මේ වන විට එම දිය පහර හරස් කොට මෙහි තටාකයක් ඉදිකර තිබෙනවා. පෞද්ගලික 3 දෙනෙකුගේ ගෙවල් 3කට නම් මේක හදන්නේ. මේක බරපතල වැරද්දක්. අප මේ සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන්ද විමසීමක් කළා. ඒක ඔයාලා බලන්න ඕන. ජලය පිළිබඳ අයිතිය අපිටයි තියෙන්නේ. අපි ගිහිල්ලා ඒ අනුව ඒකට නියමයන් කරන්න. ස්තුතියි කිව්වට. මෙරට තවත් ලෝක උරුමයක් වන නකල්ස් දැඩි ස්වාභාවික රක්ෂිතයේ සිදුවන වල්ලාපට්ටා ගස් කැපීමේ ජාවාරමක් සම්බන්ධයෙන්ද අපට තොරතුරු වාර්තා වුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ රක්ෂිතයේ දුනුමඩල ඔය දෙපස ගෝනමඩ පුවක්පිටිය පතනගම ආදී ප්‍රදේශවල මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවයි. චේන්සෝ වගේ ආයුධ වලින් තමයි
මේක කපලා තියෙන්නේ. මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේ නමක් මීට පෙර පහුගිය දිනවල වැඩ හිටියා කියලා ගමේ අය අපිට සඳහන් කළා. මේ ජාවාරමත් එක්ක භික්ෂුන් වහන්සේට වැඩ ඉන්න බැරි නිසා උන්වහන්සේ වෙනත් ප්‍රදේශයක වැඩම කරා කියලා ආරංචියක් තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මේ වල්ලපට්ට ජාවාරම ලග්ගල වනවියනේ සිදුවෙන විත්තිය තමයි මේ ලග්ගල වනවියනට ආවට පස්සේ අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ. පුවක්පිටිය ගඟුල ප්‍රදේශයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් රක්ෂිතය තුළ මෙම ජාවාරම ක්‍රියාත්මක වනවා. එහෙම එන්නෙත් නෑ පොරොස්තකෙමුත්. ඉතින් ඔත්තුවක් ලැබුණොත් ඇවිල්ලා ටිකක් රවුන්ඩ් ගහලා යනවා. ඒ රවුන්ඩ් ගහලා යනකොට එවුන් එව්ව කපාගෙන එවුන් මෙහෙම පිට වෙලා ඉවරයි. ඔය කට්ටිය මම කවුද දන්නේ? අඳුරන්නේ අඳුරන්නේ අපි දැක්කේ. රැයටද කපන්නේ? නෑ තමයි. තම්මැන්නාව වැව් රක්ෂිතයේ ආශ්‍රිතව සිදු කෙරෙන ඉඩම් ජාවාරමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිදු කළ චෝදනාවකට අදාළව රාජ්‍ය නිලධාරීන් අද එහි සිදු කළ නිරීක්ෂණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ තම්මැන්නාව ජලාශයේ කතරගම ලුණුගම්විහිර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති තම්මැන්නාව වැව් රක්ෂිතයයි. කිසියම් ව්‍යාපාරිකයන් පිරිසක් එම රක්ෂිතයේ ඉඩම් කොටස් කිරීමේ ජාවාරමක නිරත වන බවට මැසිවිලි නගමින් ප්‍රදේශවාසීන් පසුගිය සතුදා විරෝධතාවක නිරත වුණා. අද දිනේ බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමේ එකඟතාව මත ඔවුන් එදින විරෝධය අවසන් කළ අතර පොරොන්දු වූ පරිදි කතරගම හා ලුණුගම්විහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් අද එහි පැමිණියා. එහිදී ව්‍යවසායනය කර ඇති ඉදිකිරීමක් හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අතර ඇති වුණේ මෙවන් සංවාදයක්. අනේ මේ ඔය සින්දුව අහලා අපි හුඟක් කල් අපිට දැන් ඔය සින්දුව කනට එපා වෙලා තියෙන්නේ. අද ඕන අපිට දෙන්නද? බේරෙන්න හම්බෙන්නේ නැහැ එදා ගියාට සෙල්ලට. අද ඉඳලා මෙතන කිසිම ඉදිකිරීමක් පදිංචියක් සිදු කරන්න බෑ කියලා නෝටිස් එකක් දාලා. ෆොරස්ට් එකෙන් දැන් ඔය හැම එකකටම මෙතන සහ මෙතන ටිකට අධිකරණ කටයුතු කරලා තියෙනවා. මේකට අනිවාර්යෙන් මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරානේ අපි අර අස්කිරීම දැන්වීම අස්සම් කරන්නේ කොළඹ ඉන්න කොන්සන්ට්‍රේට් එක ජෙනරාල්. ඒක කරගන්න හරියට මාසයක් ඇතුළත සියල්ලම පොරොන්දු වෙනවා. මාසයක් ඉන්න බෑ අපිට දැන්. නෑ. තාට සර් ඔහොම කරන්න පුළුවන්ද සර් මං අහන්නේ. කරින්ද තමයි දැන් කරන්නේ. කරන්නේ ඒක තමයි. ඒක බලලා දෙන්න. අනතුරුව නිලධාරීන් එම ස්ථානයේ ඉවත් වීමට උත්සාහ කළ අවස්ථාවේ යලිත් ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. විසඳුම් ලබා දෙන බවට ලිඛිතව දුන් පොරොන්දු මත නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගියා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දැන් රටවටා හිරු. රටවටා හිරු. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනය එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ගෙන්වා ගැනීම සඳහා තුන්වන වරටත් සිංගප්පූරු නීතිපතිවරයාට කරුණු දැක්වූ බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව කැඳ වූ අවස්ථාවේදී මැලේසියාවේ වාසය කරන බවට හෙළි වී ඇති මෙම නඩුවේ එක් චූදිතයෙක් වන අජහාන් ගාර්දිය පුංචි හේවා නැමැත්තාට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉංග්‍රීසි භාෂාවෙන් සිතාසි ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කර ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිගෙන තිබෙනවා. සියම් මහානිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන්ගේ 79 වන ජන්මදිනය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විශේෂ දහවල් දානමය පින්කමක් පැවැත්වුණා. අධ්‍යයන පොදුසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් පිරිසකට පාසල් උපකරණ බෙදා දීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් දරුවන් වෙනුවෙන් කැපවෙච්ච ආණ්ඩුවක් කියලා කිව්වොත් නිවැරදි මේ ආණ්ඩුව. ක්‍රීඩාව තමයි දරුවෙකුට අවසානයේ ජය පරාජය පුරුදු කරන්නේ. සමාජයට එනකොට වැඩිහිටියෙක් වුණොත් ජය පරාජය හුරු වෙලා තිබුණේ නැත්නම් තමන්ගේ ජීවිතේම විනාශ වෙලා යනවා. හෘදයාබාධයක් වැළඳීමෙන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබයිහිදී පසුගියදා මියගිය පාතාලකල්ලි සමාජිකයෙක් සහ ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිනුක මදුෂාන් හෙවත් කෙසෙල් වත්තේ දිනුකගේ දේහය කටුනායක ගුවන්තොටුපළ වෙත අද පෙරවරුවේ රැගෙන විත් තිබෙනවා.
කෙසේ වෙතත් මෘතදේහයේ අනන්‍යතාව ලෙස කසුන් මදුරංග රාජපක්ෂ ලෙස සඳහන්ව තිබීම හේතුවෙන් DNA පරීක්ෂණයකින් අනතුරුව දේහයේ ඥාතින් වෙත බහර දීමටයි නියමිතව ඇත්තේ. දීර්ඝ කාලයක පටන් මුහුණ දෙන අලිමිනිස් ගැටුම් වලට විද්‍යාත්මක විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාර උහුණ ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා. බන්දුලකුණු වර්තන ඇමතිතුමා කියන විදියට අපිට බචරි කන්ට වෙනවා. සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවිල චන්ද්‍රරත්න හිමියන් අද පොතුවිල් ඌරණී රක්ෂිත ප්‍රදේශයේ සිදුවන වන විනාශයක් පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. රටවටා හිරු මීළඟට බිස් ෆෝකස් විශේෂාංකය. බිස් ෆෝකස් ඇමරිකානු ඩොලරයක විකුණු මිලාද රුපියල් 201.50ක් ලෙසින් වාර්තා වුණා. එහි ගැනුම් මිල දැක්ුණේ රුපියල් 195.30ක් ලෙසයි. මේ අද දවසේ අනිකුත් විනිමය අනුපාතයන් සටහන් වූ අයුරුයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කැලණිය ශාඛාව නව පහසුකම් රැසක් සහිතව පසුගිය 16 වෙනිදා කැලණිය රජමහා විහාරස්ථානයේ අසලදී විවෘත කෙරුණා. ඒ සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. යලිත් හමුවෙමු හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.